බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरन गमनं संपूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेरय मच्चुपमा दट्टाना वैरमणि सिक्खापदं समादयामि अपमादेन संपादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सकमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अस्वान श्री धर्मरत्नोदय पिरुवेन विहाराधिपति पिरुवेने कुत्याधिकारी पूजनीय ඇටුවාගම ආනන්ද නායක හමුදුරුවන්ගෙන් අපව පිළිගැනීමේ අනුශාසනාව සිද්ධ කරපු පූජනීය ලොකු හමුදුරුවන් වහන්සේ ඇතුළු පිරිවෙන් විහාරවාසී පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණීන් වහන්සේ එවැගේම සදහැවත් ගුණගරුක පින්වතුනි අද සන්ධ්‍යා යාමේ මේ පිරිවෙන් විහාරස්ථානයේ මේ වගේ උතුම් පින්කමක් සිද්ධ කරන්නේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඇතුව කේ අනුලාවතී මාතාවත් පවුලේ දරුවෝ 5 දෙනා ඒ පවුලට එකතු වෙච්ච දූ දරුවෝ ඇතුළු ඒ සියලු දෙනා එකතු වෙලා ඊට අමතරව මේ ගමේ දායක සභාවේ සභාපතිතුමා ලේකම්තුමන් ඇතුළු ඒ පිරිස ග්‍රාම නිලධාරී මහත්මයා ඒ වගේම යෞන් පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ මහත්මයා ඇතුළු බොහෝ තරුණ පිරිසක් මේ පින්කමට සම්බන්ධ වෙනවා. අද මේ දේශනාවේ දායකත්වයේ ගන්න අපේ අනුලාවතී මවගේ ඒ පුතුණුරු 5 දෙනෙක් ඉන්නවා. දුමින්ද මధుරසිංහ, කසුන් මధుරසිංහ, හර්ෂ මధుරසිංහ, එරංග මధుරසිංහ සහ සම්පත් මధుරසිංහ කියන දරුවෝ 5 දෙනා. මෙයින් හර්ෂ විශේෂයි හේතුව අද වෙනකොට ලංකාවේ තිබෙන Facebook ගිණුම් මත ඊටාම ප්‍රචලිත Facebook ගිණුම තමයි බුද්ධ පුතුන් කියන. බුද්ධ පුතුන් නිර්මාතෘ කවුද කියලා අහුවොත් හර්ෂ තමයි. නේද? කවුරුත් නොදත්තට හර්ෂ තමයි කටා රාජ්‍යය සේවය කරන කාලේ මේ බුද්ධ පුතුන් Facebook ගිණුම නිර්මාණය කළා. අද ලක්ෂ 3කට අධික විශාල සැදැහැවත් පිරිසක් ලෝකේ පුරාම
උතුම් තථාගතයන් වහන්සේගේ ධර්මය මේ බුදු පුතුන් ඔස්සේ ශ්‍රවණය කරනවා හැමදාම අපේ අනුදැනුම ඇතුව මඟ පෙන්වීම ඇතුව හර්ෂ සූදානම් කරලා පළ කරන පුංචි බණපදයක් පොඩි පෝස්ට් එකක් හරි බලනවා තව පිරිසකට ඒක හුවමාරු කරනවා ඉතින් හර්ෂ මගෙන් ඉල්ලා සිටියා ආයත වෘත්තියකට විදේශගත වෙන්නට බලාපොරොත්තු වෙනුත් ඉන්න නිසා තාත්තා වෙනුවෙන් පින්කමක් කරන්නට ඕනේ අයියලා මල්ලිලා එකතු කරගෙන අම්මා මූලිකව තියාගෙන මේ වගේ පින්කමක් කරන්න ඕනේ කියලා හර්ෂ ඉල්ලා සිටියා. මම තාම කැමැත්තෙන් මේ අවස්ථාව ලබා දුන්නේ මොකද මම දන්නවා පහුගිය දවස් ගණනාවෙම මේ ගමේ තරුණ පිරිස අප කැප වෙලා මේ පින්කම වෙනුවෙන් සංවිධානය වුණා. බැනර ගහමින් පන්සල සුද්ධ කරමින් ධර්ම ශාලාව හොදමින් මේ විදියට ලස්සනට ගොග්ගෙඩි හදලා සරසමින් මේ කටයුතු කරමින් ගොඩාක් කැප වෙලා මේ තරුණ ළමයි ටික මේ පින්කම සංවිධානය කළා. ඉතින් ගෙදර කොල්ලෝ පස් දෙනෙක් ඉන්නවා කියන්නේ ඉතින් ගමේම කොල්ලෝ එකතු වෙනවනේ. මොකද අපේ ගෙදර කොල්ලෝ පස් දෙනෙක් නිසා මම දන්නවා ඒක. මටත් අයියලා දෙන්නෙකුයි මල්ලිලා දෙන්නෙකුයි මායි පස් දෙනෙක් නිසා දන්නවා ඒ ගම එකතු කරගන්න හරි ලේසියි. ඉතින් හර්ෂ ඇතුළු ඒ පිරිස මේ අවුරුද්දේ කටන පින්කමේ ප්‍රධාන දායකත්වය අරන් මේ පන්සලේ සිද්ධ කරා. ඔක්කොම කරන්නේ තාත්තා සීකරලා විනී මధుර සිංහ ආදරණීය තාත්තට පින් දෙන්න. ආච්චි අම්මයි සීයයි දෙන්න. කේ මනෝසිඤ්ඤෝ සීයා ජේ ලීලාවති ආදරණීය ආච්චි අම්මා එයාට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පන්සලේ මේ පරම්පරාවේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඔයත් හැමදෙනාගේම නමින් මිය ගියපු. හතර පෙරුවේම දායකයන්ට නමින් මිය ගියපු සියලුම නෑයන්. දායකින්ද පින්දීම මේ පින්වත් පිරිසේ මේ පින්කමේ අරමුණක් තියෙනවා. අපි හරීම සතුටුයි මේ පින්කමට පිරිසක් වෙනුවෙන් දහම් ශ්‍රවණය කරන්නට අවකාශය අවස්ථාව සූදානම් කරලා තියෙනවා. ඉතින් හොඳට ඔයත් මේ දේශනාව අහන්න ඕන. අදත් බුද්ධ පුතුන් ඔස්සේ සජීවීව තව විශාල පිරිසක් මේ දේශනාව පිටරටවල වල ඉඳන් ලංකාවේ විවිධ පළාත්වල ඉඳන් සජීවීව නරඹනවා. ඉතින් ඒක කරන්නේ හර්ෂ මේ මහා කම්පියුටර් තියාගෙන නෙමෙයි. මේ කබල් ෆෝන් එකක් තියාගෙන. පොඩි ෆෝන් එකේ. මේක කරන විදිය බැලුවොත් එහෙම ඒක හරි විස්මයජනකයි. ඒ ශ්‍රද්ධාව නිසාම කරගෙන යන වැඩක්. ඒ නිසා අපි ළමයාට අවස්ථාව දීලා තියෙනවා. හොඳින් කරගෙන යන්න කියලා. ඒක හරියටම කරගෙන යන්න. ඉතින් අද මම ඔයත් එක්ක කතා කරනවා අපි කොහොමද අපේ ජීවිත තුළ සම්මාදිට්ඨිය දිනු කරගන්නේ කියලා. අපි කොහොමද මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙන්නේ කියලා. ඒක මේ අපේ විමුක්ති මාර්ගයේ පළවෙනි අංගය. සම්මාදිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙන එක අපේ විමුක්ති මාර්ගයේ ප්‍රධාන අංගය. දැන් මොකක් හරි සම්මාදිට්ඨියක් හෝ මිත්‍යා දෘෂ්ටියක් කියලා කොහොමද අපි යම්කිසි බෙදුම් රේඛාවක් හදාගන්නේ? ඒක වැදගත්. කොහොමද සම්මාදිට්ඨියක් සහ මිත්‍යා දෘෂ්ටියක් බෙදාගන්නේ? යම්කිසි ධර්මයකින් යම්කිසි මතයකින් යම්කිසි අදහසකින් යම්කිසි වැඩපිළිවෙලකින් නිර්වාණය අවබෝධ කරගන්න බැරි නම් සංසාරයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැරි නම් එය සම්මාදිට්ඨියක් නෙමෙයි නිවන් මාර්ගට අදාළ. නිවන් මාර්ගට අදාළ සම්මාදිට්ඨියක් නෙමෙයි. යම්කිසි මඟ පෙන්වීමකින් දැනුමකින් විද්‍යාවකින් මොකක් හරි වැඩපිළිවෙලකින් මිනිස්සුන්ගේ දුක කළමනාකරණය කරනවා නම් ඒක නිවනට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටියක්. නිවනට සාපේක්ෂව. නිවන ලබා දෙන නිවන අවබෝධ කරගන්න උදව් වෙන ධර්මයට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටියක්. සාපේක්ෂව. ඒක මතක තියාගන්න ඕනේ. ඒන් අදහස් වෙන්නේ වෛද්‍ය විද්‍යාව මිත්‍යා දෘෂ්ටියක් කියලා.
වෛද්‍ය විද්‍යාව මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ කොහොමද කියලා අහුවොත් වෛද්‍ය විද්‍යාවෙන් කවුරු හරි නිවන් දකින්න හිතුවොත් විතරයි. වෛද්‍ය විද්‍යාව පාවිච්චි කරලා කවුරු හරි කෙනෙක් නිවන් දකින්න හිතුවොත් එයා ඉන්නේ මොන දෘෂ්ටියකද? මිත්‍යා දෘෂ්ටියක. මොකද වෛද්‍ය විද්‍යාව තුල ගිහිල්ලා නිවන් දකින්න බෑ. අපේ ඉතින් කායික රෝග, මානසික රෝග වලට යම් යම් පිළිතුරු తాවකාලික ප්‍රතිකාර අපිට ලබා ගන්න. කොටින්ම කියනවා නම් අපේ දුක ටිකක් කළමනාකරණය කරගන්න. ඒ හින්දා හොඳට තේරුම් ගන්න ඕන යම් කිසි දර්ශනයක්, විද්‍යාව, වැඩපිළිවෙල, මඟ පෙන්වීම අපි මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්න ඕනේ. මොකක් නන්ද? ඒක හරහා නිවන් දකින්න ඉන්නවා. චතුරාර්ය සත්‍ය නොවන වෙන වැඩපිළිවෙලකින් කවුරු හරි නිවන් අවබෝධ කරගන්න හිතනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොවන වෙන වැඩපිළිවෙලකින් කවුරු හරි නිවන් අවබෝධ කරගන්න හිතනවා නම් අන්න ඒක මිත්‍යා දෘෂ්ටියක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. එහෙම නැතුව විද්‍යාව මිත්‍යා දෘෂ්ටියක් කියන්න බෑ. ඒක විද්‍යාව වෙන විෂයන් ගැන දැනුමක්. නිවන් දකින්න බෑ. ආලෝකයේ ප්‍රමේය සුදුලා තියෙන්නේ. විද්‍යාවේ දිනුවා අපිට කලවර නැතුව ආලෝකයෙන් ඉන්න විද්‍යාව උදව් කරලා තියෙනවා. ඒ නිවන් දකින්න බෑ විද්‍යාවේ. වෛද්‍ය විද්‍යාව ලෙඩ අඩු කරගෙන නිරෝගීව ඉන්න මරණ අනුපාතය අඩු කරගන්න ඕ මරණයටපත් වෙන කාලය ටිකක් එහෙට මෙහෙට කරගන්න අපිට උදව් කරලා තියෙනවා. ඒත් මරණයට පත්වීම සම්පූර්ණයෙන් නවත්තන්න වෛද්‍ය විද්‍යාවට බෑ. පුළුවන් මරණය කල් දාලා දෙන්නකෝ මරණයට පත් වෙනකන් නිරෝගීව ඉන්න ඒ වගේ සුළු උදව් ටිකක් කරන්න. ඒ හින්දා සම්මාදිට්ඨියක් ලෙස අපි අඳුන්වන්නේ සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වෙන දර්ශනයක් වැඩ පිළිවෙලක් විතරයි. එයම කේන්දර, යන්ත්‍ර මන්ත්‍ර නේ, අදිගෝණියන්, පුද පූජා, සාස්තර මේ ඔක්කොම මොනවද? සාමාන්‍ය දුක කලමනාකරණය කරලා දෙන දේවල් විතරමයි. ඒ වයින් දුකින් නිදහස් වීමක් සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. දුකින් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයත් අපි කියමුකෝ අපේ සම්ප්‍රදායේ තියෙන ඒවා නේ අපේ අනිත් ආගම් වල මිත්‍යා දෘෂ්ටි හොයන්න කලින් අපේ කොහොයාගන්න එක හොඳයි නේද? අපේ වැඩේම අර කට්ටිය තමයි මිත්‍යා දෘෂ්ටිකෝ අපි හරිය හොඳයි කියලා හිතන් ඉන්නේ කනේ. දැන් අපි හිතනවා නම් බෞද්ධයෝ සම්පූර්ණයෙන්ම ග්‍රහ නක්ෂත්‍ර පුද පූජා මත දුකින් නිදහස් වෙන්න. එතකොට බෞද්ධයෝ ඉන්නේ සම්මාදිට්ඨියකද විද්‍යා දෘෂ්ටියකද? විද්‍යා දෘෂ්ටියක. බෝධි වන්දනාවෙන්, බුද්ධ වන්දනාවෙන්, චෛත්‍ය වන්දනාවෙන් විතරක් දුකින් නිදහස් වෙන්න හිතනවා නම් විද්‍යා දෘෂ්ටියක. ඒ වයින් දුකින් නිදහස් වෙන්න බෑ. වන්දනා පුද පූජා දිවුවා කියලා බුදුහාඳුරන්ට වැඳ වැඳ හිටිය කියලා දුකින් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේවත් දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකම දෙයයි මගේ ප්‍රතිපදාව අනුගමනය කළොත් නුඹලා දුකටපත් වෙන හේතු ටික නැති කරගත්තොත් නුඹලා දුකින් නිදහස් වෙනවා. එහෙම නැතුව මට වැඳාට දුකින් නිදහස් වෙන්නේ නැහැ. මට වඳින වාර ගානක්ව දුකින් නිදහස් වෙන්නේ නැහැ. එහෙම දුකින් නිදහස් වෙනවා නම් අපි මේ වෙනකොට කරලා තියෙන බෝධි පූජා ටිකේ හැටියට අපි සම්පූර්ණ දුකින් නිදහස් වෙලා ඉන්න ඕනද නැද්ද? නිදහස් වෙලා ඉන්නෝ නේ. තව 14 පූජා කරලා තියෙනවා. 21 ඒවත් බැලගෙන හරි කරලා තියෙනවා. දැන් ওই 21 ඒවා කියලා දාගත්තන් තියෙන්නේ අපිට හිතනවා මේ අපේ ජීවිතේ හම්බෙච්ච දිගම දවස් 21 තමයි මේ 21 කියන්නේ. ඔය යන්නේ දවස්. 21 මෙච්චර දිගද කියලා හිතනවා ටික දවසකට. ඇයි ඒක වදයක්. ඒක අන්තිමට අපි දාගන්න එකම අපිට වදයක්. මම ඔබට කියන්නේ ඒ වගේ දින 1000ක් නම් මොකකටවත් දාගන්න එපා. මේ අද කරන්න පුළුවන් එක කරලා දාන්න. හතේ 21 මේව දාගන්න පෙර දාගත්තා නිකන් උනේ හැදිලා වගේ. හරි කරදරයි ඔළුවටම කරදරයක් ඒක. ඒ අතරතුරේ වෙන්න පුළුවන් බාධා ගැන හිතෙනවා, බය හිතෙනවා. ඒ වෙනුවට මම ඔබට යෝජනා කරනවා අද ඔබ සෝපත් සිතකින් ඔබ සූදානම් නම් පන්සලට යන්න. අංගපත හොදගෙන පිළිසිතු වෙනමක් ඇඳගෙන නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යනවා කියන සිත ඇති කරගෙන ඕ තමන්ට තියෙන ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන ඊළ බුදුන් වහන්සේ.
එච්චරයි. ඒකේ මේ විශේෂ දාගන්න එපා. අර බැමි හදාගන්න එපා. කරදරයි. ඊට පස්සේ ඒක කරන්නේ සම්පූර්ණයෙන්ම අර බයක් ඇතුලේ. එතකොට අර බුදුන් වහන්සේනකොට දැනෙන නිදහස දැනෙන විදියක් නෑ මහා අසහනයක්. නිකන් හරි ඒ දවස් දෙක ඇතුළත ගෙදර කවුරු හරි ඕම් අරන් එනවා මේ හදපු මාළු ටිකක්. නේ? හාල්මැස්සු ටිකක්. යක්ෂා රූඩ වෙනවා. ඉතින් අර පූජාව කරන එක. මම පේ වෙලා හිටියේ මං 21ට කැප වෙලා හිටියේ යානිත අනිත්‍යයට වද. එතකොට කෙවල් වල රණ්ඩු වෙන්නේ මොකක්ද? බුද්ධ ධර්මයෙන්. බුද්ධ ධර්මයෙන් නම රණ්ඩු වෙනවා. මම ඔබට යෝජනා කරනවා ඔබ අවංකව තථාගත බුදුහන්තුරන්ට වන්දනා කරන්න. මත් වන්දනා කරන ආදරයක් කිල්ලා මම බුදුන් වන්දනා කරන්නේ නැතුව නිදාගන්නේ නැහැ. සැතපෙන්න කලින් බුද්ධ වන්දනාව කරනවා. ඒ බුදුහන්තුරන්ට වඳින්න ඕනේ. මොකද උන්වහන්සේ අපේ නෙමෙයි. සත්‍තා දේව මනුසාන සියලුම දෙවි මිනිසුන්ගේම වන්දනාවන් ලබන්න සුදුසුනේ. ඒ බුදුහන්තුරන්ට අපේ ප්‍රශ්න විසඳලා දෙන්න බාර දීම නම් මිත්‍යා දෘෂ්ටි. බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම අපිට දේශනා කළේ මම පාර කියලා තියෙනවා. ඒ පාරේ ගියොත් ඒ මාවත අනුගමනය කළොත් ඒ මාවතේ ගමන් කරොත් විතරක් ඔබලා දුකින් නිදහස් වෙයි. නැත්තම් වක්කලි හාමුදුරුවන්ට කියන්න බෑ නේද? වක්කලි හොඳයි ඔබ දිගටම මගේ දිහා බලන් ඉන්න. ඇවිල්ලා මාව බලලා කියලා යන්න. එතකොට ඔයා දුකින් නිදහස් වෙයි. එහෙම දේශනා කරේ නෑ. වක්කලි හාමුදුරුවෝ හරි කැමැත්තෙන් තරුණ කාලේ මහණුණානේ බිස්නස් මන් කෙනෙක් ශාලියාපාරිකේ අපේ බුදුහාමුදුරුවෝ දිහා බල බල ඉන්න ආසයි. ආසාවට මහණුණා මොකද මහණුණා ලේසියෙම බලන්න ඉන්න පුළුවන් කියලා. මන්ට ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරට මම තැනකටම ගිහිල්ලා වක්කලි හාමුදුරුවෝ හොඳට බලන් ඉන්නවා. එක එක ඇන්ගල් එකේ බලන් ඉන්නවා. බැරිම තැන බුදුහාමුදුරුවෝ පන්නලා දැම්මා. මේ හාමුදුරුවෝ ලෙඩ ඇඳට වැටුණා. පසු කාලේ මරණ සමය ලෙඩෙන්දී ඉඳන් අඬන්න බැලපෙන්න ගත්ත බුදුහාමුදුරුවෝ බලන්න ඕන කියලා. බුදුහාමුදුරුවෝ කරුණාවෙන් ආව උන්වහන්සේ ලෙඩ වෙලා ඇඳට වැටලා ඉන්න තැනට. ඇවිල්ලා කින්තේ වක්කලි කමනීය කොහොමද වක්කලි සපතනීක කච්චාපනීය යැපෙන්න පුළුවන්ද? කච්චි දුක්ඛ වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති කොහොමද ශරීරේ පවත්තගෙන යන්න පුළුවන්ද? දුක අඩු වෙනවද වැඩි වෙනවද? වේදනාව අඩුයිද සුදුක්ඛනේ සුදුකම. ආනව මොකද අසන්නේ? මොකක්ද ඔබේ ප්‍රශ්නේ? සීලේ ගැන ප්‍රශ්නෙත් උනාසුවානේ නෑ සාමි සීලේ නෑ. මොකද තමන්ගේ චෝදනාවක් එහෙම දෙනවා. ඒක බෑ ස්වාමීනි එහෙම කිසිම චෝදනාවක්. එහෙනම් මොකද ප්‍රශ්නේ? එකම ප්‍රශ්නයක් වහන්සේ බලන්න නැති එක. එයාගේ ප්‍රශ්නේ. භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ දේශනා කරා කිත්තේ වක්කලීනා භූතිකාය. වක්කලී නුඹට මේ නවදුරකින් දුර්ගන්ධය හැමන මේ ශරීරේ බලබලා ඒකට වැඳ හිටියා කියලා ලැබෙන ඵලය මොකක්ද? යෝකෝ වක්කලී යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී යම්කිසි කෙනෙක් මගේ ධර්මය අවබෝධ කරගත්තොත් එයා තමයි මාව දැක්කේ. ඒක හොඳට තේරුම් ගන්න. අපි උන්වහන්සේට වගේ බාර ගන්න ඕනේ මේ දුකින් නිදහස. උන්වහන්සේ කියපු දේ වටහා ගන්න. උන්වහන්සේ පයි කියපු දේ නොකර ඉන්න ප්‍රමාණය. වඩන්න කියපු දේ පුහුණු වෙන ප්‍රමාණය යනවා. බෝධි පූජාව කළා මම යෝජනා කරනවා. බෝධි පූජා කරන්නේම දුකින් නිදහස් වෙන්න හිතන්නේ නේ ප්‍රශ්න කියන හිතන්නේ. ප්‍රශ්න නැත්තම් බෝධි පූජා කරන්නේ නැහැ නේ ඇත්තටම. මට වෙලාවකට මෙහෙම හිතෙනවා. ලංකාවට නිකන් හරි සෙනසුරු කියන ග්‍රහය නැති වුණොත් බෝගස් වලට මොනවා වෙයිද කියලා. සෙනසුරු නැති ලංකාව නේද? මං කල්පනා කරන්නේ ඉන්නවා. සෙනසුරු නැති වුණොත් බෝගස් මැරලා වතුර නැතුව. ඇයි මහා අනෝරා වැච්චේ බෝගස් වලට වතුර කලකිරීමක් කරන්නේ සෙනසුරු පිටිච්චිත. ඒක අරගෙන සෙනසුරු හොඳයි. බෝගහට වතුර තියෙනවා වැහිලි ටිකට. ඇත්තටම මිනිස්සු බෝධියට වඳින්නේ බෝධියට වඳින්න ඕනින්ද නෙවෙයි ප්‍රශ්නින්ද. මම යෝජනා කරනවා කමන්නේ ඉන්න. වදින්න. වැඳලා බෝගහගාර පාඩි වෙලා කල්පනා කරා. අපේ ප්‍රශ්නේ මොකක්ද? අපේ ගෙදර ප්‍රශ්නේ මොකක්ද? කල්පනා. ඊළඟට කල්පනා කරන්න අපේ ගෙදර ප්‍රශ්නේ හේතු මොනවද? හේතු. ඇයි මොන කාරණා නිසාද මේ ප්‍රශ්නේ තියෙන්නේ? අපි කියමු ලෙඩ කියලා නේ. අපේ ගෙදර ප්‍රශ්නේ ලෙඩ මොන ලෙඩ? කායික ලෙඩද?
මානසික ලෙඩ තමයි ඉස්සර ප්‍රශ්නේ හොයාගන්න. ඊළඟට බලන්න ඇයි අපේ ගෙදර ඔක්කොම කායිකව ලෙඩ වෙන්නේ? හේතු බලන්න. හේතු බලන්න. මොනවා නින්දද ලෙඩ වෙලා? ඊළඟට බලන්න මේකට තියෙන විසඳුම මොකක්ද? වාක්‍යුතුනාන්ද බෝධිනාන්දකා විතර කල්පනා කරේ ඕනේ. නේද? දුක මොකක්ද? දුකට හේතුව මොකක්ද? ඊළඟට උන්වහන්සේ මොකද්ද? දුකින් නිදහස් වීම කියන්නේ මොකක්ද? මම ඔබට චෝදනා කරනවා බෝධිනාන්දකා වාඩි වෙලා ඉඳන් ප්‍රශ්නෙට තියෙන උත්තරේ මොකක්ද? කල්පනා කරන්න. හොඳට සීමුවලින් විමසන්න. ඊළඟට ඒ උත්තරේ හොයාගන්න තියෙන ඒ කයන වැඩ පිළිවෙල මොකක්ද? ඔක බලන්න. ප්‍රශ්නේ මොකක්ද? හේතුව මොකක්ද? උත්තරේ මොකක්ද? ඒ උත්තරේ ලබා ගන්න ක්‍රමවේදය මොකක්ද? බෞද්ධයෙක් බෝධි වන්දනා කරලා බෝධි මහන්සේගාව ඉඳන් අවබෝධයටපත් වෙන්න ඕනේ නේ. නැත්නම් අපි නිවැරදි සම්මාදිට්ඨික බෞද්ධයෝ වෙන්නේ නැහැ. සම්‍යක් දෘෂ්ටික බෞද්ධයෙක් වෙන්න නම් අපි හැමතිස්සෙම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ කියපු ඒ රාමුව මත පදනම් වෙලා අපේ ජීවිත ප්‍රශ්න දිහා බලන්න ඕන. ප්‍රශ්නේ හේතුව උත්තරේ ලබා ගන්න මාර්ගය. ගැටලුව හේතුව පිළිතුර ඒ පිළිතුර ලබා ගන්න ක්‍රමය. එතකොට අපි සම්මාදිට්ඨික ලෙඩ දුකමකනේ කායික ලෙඩ. ඔන්න ගෙදර ඉන්නවා සුගර් සහ කොලෙස්ටරෝල් හැදිච්ච රෝගීන් 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා කියන්නේ. දැන් ඔබ ඉස්සෙල්ලාම බෝධි වන්දනා කරන්න සුද්ධ කරන්න වන්දින්න ඊළඟට වන්දනා කරලා බලන්න අපේ ගෙදර තියෙන ලෙඩ මොනවද? නේද? කායික ලෙඩ. ඊළඟට බලන්න හේතු මොනවද? ඇයි මේ අපේ ගෙදර අයට සුගර් අඩු වෙන්නේ නැත්තේ? කොලෙස්ටරෝල් අඩු වෙන්නේ නැත්තේ? ඔන්නේ හේතු තේරෙන්නේ. හේතු අතර ඇති කොත්තු රොටි. හේතු අතර ඇති චයිනීස් ෆ්‍රයිඩ් රයිස්. ඊළඟට ඒවා කන්නේ කීයටද? කෙලින්ම එන්නේ 9:00 විතර තමයි කොත්තු ගෙදරට එන්නේ නේ. ඒකට හරියට ගිහලා කන්න පටන් ගන්නෙම 10ට. එතකොට වහාම කාපු හැටියෙම ඉඳගෙන මොකද වෙන්නේ? නිදා ගන්න යනවා. අන්න හේතුව හදාගත්තා. එතකොට අනිවාර්යයෙන්ම ඔබේ රෝගය අඛණ්ඩව පවත්වාගෙන යන හේතුව එතකොට ඔබට හොයාගන්න පුළුවන්. ඒක කල්පනා කරන්න ඇති නෝනලා නේද? හවස 5ට විතර ත්‍රිරෝදලා තේරෙන මහත්තයාට කෝල් එකක් දීලා තියෙනවා අද කොත්තු 5ක් ගේන්න ඕන. මම යනවා ඔක්කොටම නිරෝගී සුවපත බෝධි පූජාවට තියන්න. හරි මම. ඊට කොත්තු 5ක් ගේන ඕඩර් එක දීලා උයන්නේ නැතුව යනවා නිරෝගී සුවපත බෝධි පූජාව කරන්න. මම ඔබට යෝජනා කරනවා බෝධි පූජාවට එන්නේ නැතුව ගෙදර උයන්න. උයන වේල පහින් ළමයිට කන්න දෙන්න. එතකොට ගෙදර වුණ හොඳට නිරෝගී වෙයි. බෝධියට වැඳ නිරෝගීකම ඉල්ලන ගමන් රැය 10ට පොත්තු ගන්නවා. සිංහල මේනියාගේ ප්‍රශ්නේ තමයි ඔය. වැඳ ඉල්ලන ඔක්කොම වැඳලා ඉල්ල ගන්න තමයි බලාපොරොත්තුව. යාඥාවෙන් ඉල්ල ගන්නනේ බලාපොරොත්තුව. මතක තියාගන්න බුද්ධ ධර්මයේ කිසිම දෙයක් වැඳට නම් හම්බෙන්නේ. වැඳලා එකම දෙයයි වැඩෙන්නේ අර කුසල චේතනා පුණ්‍ය චේතනා ටිකක් අපි දිනු වෙනවා අර මේ මොහොතේ ඒ හැඟීමෙන් වැඳොත් ඒ ඉල්ලන්න වැඳොත් නම් ඒකේ කුසලද කියලා වෙනම සාකච්ඡා කරන්න. නේද? බුද්ධිමත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ප්‍රශ්න තියෙනවා. මේ ලෝක දුක් තියෙනවා. සංසාර දුක් තියෙනවා. ඒ දුක හරියටම නිරීක්ෂණය කරන්න. මොකක්ද දුක? මොකක්ද ප්‍රශ්නේ? ඊළඟට බලන්න මොනවද ඇත්ත හේතු? ඒ හේතු වලට උත්තර හොයලා වැඩක් නැහැ. ඒ හරියට මේ වගේ. දැන් අන්තර්ජාලයේ කැළඹෙන හිටි ගමන් නේද? කොත්තු වලට පෙත්ති දාලා කියලා කැළඹෙන අන්තර්ජාලය. එහෙම යනවනේ. අසුවල් කඩේ කොත්තු එක්කක් තිබුණා කියලා යනවා. මම ඔබට කියන්නේ හොඳට බලන්න ලංකාවේ මිනිස්සුන්ට නෑ
පෙති දාලාද නැද්ද කියන එක CID එක බලන්න ඕනේ මම කියනවා. ඒක රජයේ පරීක්ෂකවරු රස පරීක්ෂකවරු බලන්න ඕන ඒ වගේ පැමිණිලි ආපුවා ගැන ඒව හොයලා බලලා ජනතාවට ඉදරව් කරන්න ඕනේ එහෙම ඒවා තියේද නැද්ද. මොකද නැත්තම් මිනිස්සු කලබල වෙනවා. අද මම සිපත් කරනවා එක දෙයක්. ලංකාවේ මිනිස්සුගේ ගෙවල් වල ළමයි දෙන්නෙක් ඉන්නේ නම් ඔය පෙත්ත දාපු පොත්තක් කොත්තුව කාලා නෙමෙයි. ඒ හින්දා නම් නෙමෙයි ළමයි දෙන්නගෙන් නැවතුනේ. දැන් මෙතන ඉන්නෝනේ මේ ශාලාවේ දරුවෝ දෙන්නෙකුට වඩා හදිවේ නැති අම්මලා ගොඩක් ඉන්නවනේ නේ. තාත්තලා ගොඩක් ඉන්නවනේ. ඒ දරුවෝ දෙන්නට එහා යන්න කැමති නැති වෙච්ච අය නේ. මම ඔබෙන් අහනවා කොත්තු කාලාද? හොඳට ඉඳලා. දැන් මේ තුන්වෙනි ළමයා නැතුනේ කොත්තුවකින්ද? ප්‍රශ්නිත අපේ ප්‍රශ්න. හොඳට ඉඳලා. අර වගේ ඊ ප්‍රශ්න තියෙන ඒවා පොලිසියට බාර දෙමු. අපි විසඳන්න යනවා. අපිට විසඳන්න බෑ ඇත්තට. අපි කොහොමද ඒක විසඳන්නේ? මගේ යෝජනාව නම් කොත්තු කොයි කඩේවත් කන්න එපා. සිංහල කඩේවත් කන්න එපා, මුස්ලිම් කඩේවත් කන්න එපා. ඉඳලා හිටලා හරි කනවා නම් හවස 5ට විතර කාලා පැය දෙක තුනක් ඇවිදින්න. නැත්තම් තියෙන ඔක්කොම ලෙඩ ටික හැදේ. මම දන්නවා අපේ ළමයි ඇත්ත පිරිමි දරුවෝන්ගේ අපේ පිරිමි අලුතින් විවාහ වෙච්ච තරුණ ළමයින්ගේ විශේෂ ප්‍රශ්නයක් තියෙනවා දරුවෝ නැතිකම සම්බන්ධ. ඇත්ත. ඉතින් අද අපේ රටේ තරුණ ළමයි අතර ප්‍රචලිත වෙලා තියෙන මත්පෙති ඔබ හිතනවාද අපිට දරුවෝ හදන්න පිරිමි ළමයින්ට දරුවෙක් හදන්න ශක්තිය ඉතුරු කරේ? සිංහල තරුණ ළමයි මත්පෙති වලට ඇබ්බැහි වෙලා තියෙන ප්‍රමාණික ඔබ හිතනවාද ඒ ළමයිට අනාගතේ දරුවෙක් හදන්න පුළුවන් මේ? ගංජා වලට සිංහල දරුවෝ අද ඇබ්බැහි වෙලා තියෙන ප්‍රමාණෙත් එක්ක මම ඔබෙන් අහනවා ඔබ හිතනවද දරුවෙක් හදන්න ශක්ති සම්පන්න ඒ බීජයන් ඒගොල්ලෝගේ කයේ ඉතුරු වෙන්නේ? අපේ ජාතිය වඩ කරන්න අමුතුවෙන් කොත්තුවේ දාලා පෙති දෙන්න ඕනේ නැහැ. අපේ තරුණ පිරිස අද ඇබ්බැහි වෙලා තියෙන ගංජා, ඇබ්බැහි වෙලා තියෙන මත්පෙති, විවිධ මත්ද්‍රව්‍ය ඔවුන්ගේ සියලුම සාරය විනාශ කරමින්. තරුණ ළමයින්ට මම යෝජනා කරනවා අන්තර්ජාලයට වෙලා පෝස්ට් දැරීමෙන් විතරක් ඔබ ජාතිය රැක්කා වෙන්නේ නැහැ. කරුණාකර ඔබේ සීලය රැකලා. ඔබේ සීලය රැකලා. අපේ තරුණ පුතාලා දූලා සීලය රැකලා. මත්ද්‍රව්‍ය වලින් අයින් වෙන්න. අද අපේ ජාතිය වසාගෙන තිබෙන ධර්මම කේදවාචකේ තමයි මත්පෙති. මත්ද්‍රව්‍ය ගංජා කේරළ ගංජා වැනි KG කියලා ප්‍රචලිත වෙච්ච දරුණු මුළු ඔල්ලුවම විනාශ කරනවා. සියලු විස්නායු විනාශ කරනවා. කායික සුවය මානසික සුවය අපිටු කරලා නැහැ. ඒඳ ප්‍රශ්නේ හරියට අඳුරගන්න. නැත්තම් අපි එළියට බෝලේ දදා ජීවත් වෙන්නේ. එළියට බෝලේ දාලා කට්ටියන්ට තමයි අපිට මෙහෙම වුනේ. ඒ කට්ටියගේ ප්‍රශ්න තියෙනවා. ඒත් අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඒගොල්ලෝගේ ප්‍රශ්න ඉඳ නෙමෙයි. මම කියන්නේ. අපේ ප්‍රශ්න. අපේ ප්‍රශ්න තියෙනවා. අපි ඒවයි විසඳ ගන්න ඕනේ. එළිය අල්ලපු ගෙදර ප්‍රශ්න වලින් අපේ ගෙදර අවුල් වෙලාට වඩා අපේ ගෙදර ප්‍රශ්න නිසා අපි අවුල් වෙනවා. මේක බුද්ධිමත්ව වටහා ගන්න. බුද්ධිමත්ව වටහා ගත්තොත් අපි ඇතුලේ ගින්දර ටික නිවා ගන්නවා. මොකද ඇතුලේ ගින්දර තියෙනවා ඇත්තටම අපේ. ඒක අපි නිවා ගන්නවා. ඒකට නම් සම්‍යක් දෘෂ්ටියකින් සමාජ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. ගෘහ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. ජාතිය ආගම දිනු කරගන්න අපි උඩින් වැඩ කරනවා. අපේ දුබලකම හදාගත්තා කියන්නේ අපි ජාතියට මෙහෙවර කරා කියන එක. අපේ පුතාලා ශක්ති සම්පන්නව හොඳට ඉගෙනගෙන හොඳ රස්සා කරලා හොඳ බිස්නස් කරලා හම්බ කරන එක රුපියලක්වත් ටොබැකෝ එකට ගංජා මුදලාලිනට අරක්කු දකරුම් කාරයින්ට දෙන්නේ නැතුව හොඳ කායික නිරෝගීකම ලැබෙන ආහාර රටාවකට පුරුදු වෙලා ව්‍යායාම කරලා තෘප්තිමත් ඔබගේ ජීවිත ගෙවන්නකො අපේ ජාතිය දියුණු වෙනවා. එතකොට අපේ ජාතිය වැටෙන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ අපේ ඇබ්බැහි ටික ඒ වයින් අපි නොගැලවෙන තාක්කල් අපේ ජාතිය අනුතරකට යනවා.
ඒ අපේ ජාති අනුතරකට යන්නේ ඒක මම ඔබට සිහිපත් කරනවා අනුන්ගේ දෙයකට වඩා අපේ අතට. මොකද මම දන්නවා මේ ගමේ සිංහල කිසි කෙනෙකුට ගංජා හෝ මත් පෙති විකුණන්න පුළුවන් ද පිට වෙන ජාතිකයෙකුට බෑනේ. ඒක කවදාකවත් කරන්න බෑ. ඒක වෙන්නේ අපේ කෙනෙක්. රටට ගේන අය කවුද කියලා ඒක පොලිසිය දන්නවා. නේ? රටට මත්ද්‍රව්‍ය ගේන අයගේ 90% කොයි ජාතියද කොයි ආගමද කියලා පොලිසිය දන්නවා. ආණ්ඩුවක් දන්නවා ඒක. ඒකත් ඒකේගොල්ලෝ විශ්ලන්තෝ. ඒත් මතක තියාගන්න. රට පුරා බෙදන්නේ නම් ඒ ජාතීන් නොවෙනවා. සිංහල තරුණයෙකුට සිංහල බෞද්ධ ළමයෙකුට මත්පැති පොවන්න නැතිහත් වෙලා නම් ඒ සිංහල බෞද්ධයෙක්. හොඳට බේරුම් ගන්න ජීවත් වෙන්න. ගම රැක ගන්න ඕනේ අපේ ඇතුළෙන් එන විශ්වවලින්. දැන් මම සාසනය රැක ගන්න බලන කෙනෙක් නේ. මම සාසනය රැක ගන්න බලන්නේ අපේ හාමුදුරුවෝලාගෙන් අපෙන් වෙන්න පුළුවන් විනාශයෙන් තමයි අපි බේර ගන්න බෑ. මොකද යකඩට ලොකුම හානිය කරන්නේ එළියේ මල කඩ වලින් නෙමෙයි. යකඩට ලොකුම හානිය දරුණුම හානිය කරන්නේ ඇතුළේ මල කඩ වලින්. අපි උත්සාහ කරන්න ඕනේ හැමතිස්සෙම ඇතුළේ ප්‍රශ්නේ විසඳ ගන්න, ඇතුළේ ශක්ති සම්පන්නව තියාගන්න. එතකොට එළියේ ප්‍රශ්නේ නැත්නම් එළියට ඇවිල්ලා හානි කරන්න තියෙන අවස්ථාව අවම කරන්න පුළුවන් අපිට. මම මේ එළියේ කිසිම ප්‍රශ්නයක් නැත, ඇතුළේ විතරයි ප්‍රශ්න තියෙන්නේ කියන අදහසේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒත් මතක තියාගන්න අපි ඔක්කොම ප්‍රශ්න ටික එළියට දාන්න අපි නිවැරදි වෙන එක නවතිනවද නැද්ද? නවතිනවා. අපි යහපත් වෙන එක නවතිනවා. අපේ පුතාලට තේරෙනවානේ. එහෙනම් අපේ පුතාලා ඔයගොල්ලෝ හරි භාග්‍යවන්ත ළමයි. මේ ගෞතම බුදුන්ගේ ශාසනය තියෙන කාලේ ධර්මානුකූලව ජීවිතේ දකින්න මඟ පෙන්ව ගන්න පුළුවන් ආමුදුරුවෝ ඉන්න කාලේ ඕගොල්ලෝ අපේ තරුණ පිටපත් උනේ. අපේ භාග්‍යය. අපි දැන් හරියට බුද්ධිමත්ව අපේ පුද්ගලික ජීවිතේ ප්‍රශ්නෙත් බලන්න ඕනේ, අපේ සමාජ ජීවිතේ ප්‍රශ්නෙත් බලන්න. හැම එකක්. එතකොට තමයි අපේ සංසාරික ප්‍රශ්නෙට හරියටම උත්තර හම්බෙන්නේ. දැන් තථාගත බුදුහාමුදුරන්ගේ දහමට අනුව සම්මාදිට්ඨික වීම කියන එක පැත්තකින් ලෞකික සම්මාදිට්ඨිය තියෙන්න ඕනි, අනිත් පැත්තෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගත්තු ගමන් අපි මේ ලෝකේ අපේ අතුම් කතුම් ටික හදාගත්තා. ඒ කියන්නේ පින පිළිගත්තු, පව පිළිගත්තු. කලින් අපි ඉපදිලා තියෙනවා ආය කියලා පිළිගත්තු. ආය අපිට උපදින්න වෙනවා ආය කියලා පිළිගත්තු. අම්මා තාත්තා පිළිගත්තු. දුන් දෙහි විපාක තියෙනවා කියලා පිළිගත්තු. ඒ පිරිසටනේ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ. කුසලයක් කුසලෙ පිළිගත්තු අය වෙන්න ඕනේ. පිනපව පිළිගත්තු අය වෙන්න ඕනේ. සංසාර ගමනක් පිළිගත්තු අය වෙන්න ඕනේ. එහෙම පිළිගන්නවා නම් අපි ගාව ඇත්තටම යහපත් ආකල්පයක් පහළ වෙනවා. අපි ගෙදරකට ගමු. මම මේ ගැඹුරු දර්ශනේ සරල කරන්න තමයි මේ ලෝක උදාහරණ ගන්නෙ. නැත්නම් මේක න්‍යායාත්මකවම කියලා දෙන්න කියොත් ඔබට ඒක නීරස වෙනවා. මම ඔබේ ගෙවල් වලින් උදාහරණ ගන්න එක සමා වෙන්න මට එකට ඒක ගන්නෙ මේක නැත්නම් තේරුම් ගන්න බැහැ. මේක අපිට ප්‍රායෝගික තලයට අරන් එන්න නම් අපි අද ජීවත් වෙන සමාජයෙන් මේක වටහා ගන්න. අපි ගෙදරකට ගමු දැන්. දැන් ගෙදරක ඉන්න ළමයි දිහා සම්මාදිට්ඨිකව බලන්නේ කොහොමද? ළමයි දිහා ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනෙක්ගේ දර්ශනයේ කවදාවත් ළමයි 3 දෙනෙක් හෝ 4 දෙනෙක් ඉන්නවා නම් ඒ ගෙදර මතක තියාගන්න හැම ළමයාම එක වගේ වෙන්න ඕනේ කියලා ලෞකික සම්මාදිට්ඨියවත් තියෙන කෙනෙක් කල්පනා කරන්න විදියක් නැහැ. එහෙම කල්පනා කරොත් හරිද වැරදිද? වැරදි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨියවත් අපිට තියෙන අපි හිතන්නේ නැහැ හැම ළමයාම එක වගේ වෙන්න ඕනේ කියලා. අද හිතනෝනේ අහනෝනේ අම්මලා දරුවෝ කියන්නේ අයියට පුළුවන් නම් ඔයාලට බැරියයි. ඉතින් අයියට පුළුවන් නම් මට පුළුවන්. අපි සංසාරේ ඇවිත් කොහෙද? අන්න ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් පිළිගන්නවා අපි කාටවත් තිබුණා කියලා කොහොමද? සංසාර ගමනක් නේ. සංසාර ගමනක් තිබුණා කියලා පිළිගන්නවා. එතකොට සංසාර ගමනක් තිබුණා කියලා පිළිගන්නවා නම් අපි විවිධ භවවල
විවිධ ජාතිවල අපි උපත්තිය ලැබලා පුරුදු වෙච්ච දේවල්, පුහුණු වෙච්ච දේවල්, අත්දැකීම් වෙච්ච දේවල් අපිට මේ සංසාර ගමනේදී තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ සංසාරේ අපි ඉපදිච්ච තැන්වලදී පුරුදු වෙච්ච, පුහුණු වෙච්ච, අත්දැකීම් වෙච්ච අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එකම අම්මගේ දරුවෝ ටික විදියට ඉපදුනාට අර පුහුණු වෙච්ච තැන් එකම තැනද? වෙනස්. ඒක වෙනස්. එතකොට අම්මෙකුට සියලුම දරුවෝ කෙරෙහි කාරුණික වෙන්න, අනුකම්පා සහගත වෙන්න, හැම දරුවෙකුගේම දුබලකම කෙරෙහි, ප්‍රබලත්වයේ කෙරෙහි කරුණාව, මෛත්‍රිය ඇති කරගන්න ඇය සංසාර ගමන පිළිගත්තු අම්මෙක් වීමෙන් ප්‍රයෝජනයක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඇය දන්නවා මේ ලොකු පුතා වගේ වෙන්න බෑ පොඩි පුතා. පොඩි පුතා වගේ වෙන්න බෑ චූටි දුව. එයා වගේ වෙන්න බෑ මේ මද්දුමයා. එහෙම වෙන්න බෑ. මොකද ඒගොල්ලෝ සංසාරේ ඇවිදපු අය. මගේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි සංසාරේ ඇවිදපු ඉපදිච්ච අය කියලා අපි පිළිගන්නවා. එහෙනම් ඉපදිච්ච තැන් වෙනස්. අද අපි කරංචුවක් විදියට හිටියට අපි විවිධ තැන්වල විවිධ භවවල ඉඳලා ආපු අය. ඉතින් මම කොහොමද පළවෙනියගෙන් අපේක්ෂා කරන එක දෙවෙනියගෙන් හොයන්නේ? එතකොට අපි අර පළවෙනියගේ ප්‍රබලතාවයට සතුටු වෙන ගමන්ම දෙවෙනියගේ දුර්වලකමට අනුකම්පා කරනවා. අනුකම්පා කරන්නේ අපි දන්නවා මේ සංසාරික වෙනස්කමක්. මේ කම්මං සත්‍යේ විපජති. මම පස් දෙනාටම එකම විදියට කිරි දුන්නා. මම පස් දෙනාම එකම විදියට නැලෙව්වා. මම පස් දෙනාම මගේ වටේ තියාගෙන නිදි කෙරෙව්වා. පස් දෙනාම කොහොම හරි ඉස්කෝලේ යවුවා. මේ පස් දෙනාගේ විඥාන ධාරාවන් අයිති මට නෙමෙයි. අන්න සංසාරේ ලෞකික සම්මාදිට්ඨියවත් තියන අම්මගේ කරුණාව උපදින්න ඒ දර්ශනය උදව් වෙනවා. තේරුණාද මං කියන්නේ? දැන් මේ දර්ශනය නැති අයගේ වැඩේම තමයි එක එක ළමයාට අනිත් ළමයා සසඳන. සසඳලා අහනවා අරයට පුළුවන් නම් ඔයාට බැහැ. දැන් මගෙන් ඇහුවොත් කවුරු හරි කියන්නේ නැහැ. ඒ විදිහට ඔබ වහන්සේට බැරියයි ඔබ වහන්සේට මල්ලිට පුළුවන් දෙ. මම කියන්නේ අපි දෙන්නේ. අපි දෙන්න බව ගණනාවක වෙන වෙනස් විදිහේ දේවල් එක ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ ඉදිරි ගමනත් එකක්ම වෙන්න විදියකුත් නෑ. මේ භවයේ මම පුහුණු කරන ටික වෙනස්. මගේ මල්ලි අයියා පුහුණු වෙන ටික වෙනස්. එතකොට අපි ඊළඟ ආත්මේ එකම ගෙදරක ඉපදුනත් එක විදියට ඉඳීද? මේ දිගටම බණ කියපු මමයි විදුලි බල මණ්ඩලයේ වැඩ කර ඉන්න මල්ලි එකම විදියට උපදින. එයා දැනගනි මේ විදුලි බලය සම්බන්ධ. මම ඊළඟ ආත්මෙත් ඉපදුනොත් බණම තමයි. තේරුණාද? ඒ කියන්නේ වැඩිපුර දන්නේ බණ. ඉතින් මොකද කරන්නේ? ඉතින් මම පුහුණු වෙන එකනේ. කවුරු හරි මට ඊළඟ ආත්මෙදි දැන් එක ගෙදර පුහුණු වුණා, එක ගෙදර දරුවෝ විදිහට ඉපදුනා කියලා මට කිව්වොත් ඊළඟ ආත්මේ විදුලියට අදාළ කටයුත්ත කරන මට කරගන්න බැරි වෙනවා. ඒකෙදි මම දක්ෂ වෙන එකක් නෑ. හැබැයි මම දක්ෂ එකේදී මගේ මල්ලි දක්ෂ වෙන්නේ නෑ. එතකොට අපේ මවුට, අපේ පියාට පුළුවන් වෙන්න ඕනේ මොකද? මම සංසාරයට අයිති සත්වයෙක් කියලා වටහා ගන්න. ඒ වටහා ගැනීමම සම්මාදිට්ඨියද නැද්ද? සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය දිගේ නම් අපි හැම දරුවෙකුගේම දුර්වලකම් වලටයි ප්‍රබලකම් වලටයි එක සමානව කාරුණික වෙයිද නැද්ද? කාරුණික වෙයි. අත ඔය සම්මාදිට්ඨික දර්ශනය ප්‍රායෝගික තලයේ නැතිඳනේ අපේ ගෙවල් වල පවා ළමයි කොම් කරන්නේ වෙන් කරන්නේ නේ. ළමයින්ව ලේබල් කරන්නේ. එහෙම කරන්න එපා. සම්මාදිට්ඨිය. සම්‍යක් දෘෂ්ටිය කියන්නේ උදේකම පන්සලට ඇවිල්ලා කතා කරලා යන එකක් නෙමෙයි. අපේ භාවිතාවේ තියෙන සම්මාදිට්ඨිය. දැන් මගේ ගාව චූටි ආන්දෝලන ඉන්නවනේ 70ක් 80ක්. මගේ පන්සලේ ඉන්නවා. ඉතින් මට පේනවා ඒගොල්ලෝගේ අවතුම් පැවතුම් හැසිරීම් කතාව සම්පූර්ණ 80යි කියන්නේ 180ක විතර චරිත තියෙනවා. ඉන්නේ 80යි චරිත 180ක් විතර තියෙනවා. ඒ මොකද හේතුව? සංසාර සත්‍යක.
සසරේ සැරිසරපු අය. ඇත්තටම මේගොල්ලෝගේ වැඩ නිසා මට එන ද්වේෂය මම පාලනය කරගන්නේ කොහොමද? මම හිතනවානේ සංසාරේ ඉඳපු තැන්මනෝ. එතකොට මොකක්ද? නැත්තම් මට බ්ලඩ් ෂුගර් වැඩි වෙනවා. කොරණ වැඩ දැක්කා. මේක හොඳට තේරුණා. අපිට ඒ කියන්නේ කොන්දේසි විරහිතව අනුකම්ප කරන්න පුළුවන්, කරුණාවන්ත වෙන්න පුළුවන්, අඛණ්ඩ මේ කාරුණික බව පවත්වාගෙන යන්න පුළුවන්. අපි මේ මිනිස්සු සංසාරයටයි සත්‍යෝ කියලා පිළිගත්තා. ඒ දැක්ම තමයි අපේ කරුණාවන්තකම අඛණ්ඩව තියවන්නේ. අඛණ්ඩව අපේ කරුණාවන්තකම පවත්වන්න ඒ දර්ශනය හරි වැදගත්. නැත්නම් අපිට වෙන්නේ අපි ගේ ඇතුලේ පවා අයුක්ති සහගතව හැසිරෙනවා. අසාධාරණව හැසිරෙනවා. ඒ තමයි ඔබට බුද්ධිමත් වෙන්න කියලා යෝජනා කරනවා මේ සිතියෝ. ප්‍රඥාවන්ත වෙන්න කියලා යෝජනා කරනවා. මේ සම්මා දිට්ඨිකකම කියන්නේ මූලික ඥාන දර්ශනය. මූලික දාර්ශනික පදනම අපි කොහොමද ලෝකේ දකින්නේ? චර්මී කතාවේ ඉන්නේ. අපි කොහොමද ලෝකේ දකින්නේ? අපි කොහොමද සංසාරේ දකින්නේ? අපි සංසාරේ දකින්නේ දුකක් ලෙස. හැබැයි මේ දුක ඉබේ ඇති වෙච්ච එකක් ලෙසවත් දෙවියන් වහන්සේ හදපු එකක් ලෙසවත් අපි පිළිගන්නේ නැහැ. අපි පිළිගන්නේ ඒ හේතු ඔක්කොම අපේ තණ්හාව විසින් නිර්මාණය කරපු අය කියන්නේ අපි පිළිගන්නේ ඉපදීමයි දුක. හැබැයි ඉපදිච්ච හේතුව මොකක්ද කියලා ඊළඟට බලන්න. අපි වහාම කියනවා ඉපදිලා තියෙන්නේ දෙවියන්ගේ ඕනකමකට නෙමෙයි. බ්‍රහ්මයන්ගේ ඕනකමකට නෙමෙයි. වෙනත් පළවේගයක ඕනකමකට නෙමෙයි. අපි ඉපදිලා තියෙන්නේ කුමකින්දද? අපේ තණ්හාවෙන්ට. එතකොට අපි උත්තරේ හොයන්නේ දෙයියන්ට නෙමෙයි. අපි උත්තරේ හොයන්නේ කාටද? තණ්හාව. කොහොමද තණ්හාව කරගන්නේ? මොකද තණ්හාව නැති කරගන්නේ නැතුව අපේ උත්පත්තිය නවත්තන්න ක්‍රමය නැහැ කොහොමද? මොනවාක්වත් උපදින එක නවත්තන්න බෑනේ නේද? තරහක්වත් උපදින එක නවත්තන්න බෑනේ. තණ්හාව නවත්තන්න. මේ ලෝකෙ තිබ්බ. ඒ කියන්නේ ඕනෑම දෙයක උපත නවත්තන්න නම්, හට ගැනීම නවත්තන්න නම් අපි අනිවාර්යෙන්ම ඒක හේතුව හොයාගන්න. හේතුවට උත්තර හොයන්නේ නැතුව කවදාකවත් ඵලයට උත්තරේ උඩ වැඩ නැහැ. මම ඔබට යෝජනා කරනවා ඵලයට උත්තර හොයන්න එපා, හේතුවට උත්තර හොයන්න. ඵලයට උත්තර හොයුවට දීර්ඝකාලීනව ප්‍රශ්න විසඳනවද? නැහැ. ඒක හරියට මේ වගේ. ලංකාවේ මිනිස්සු ජාතිවාදී හෝ ආගම්වාදී වීම වළක්වන්න Facebook තහනම් කරනවා මේක. Facebook තහනම් කරාට ලංකාවේ මිනිස්සු ජාතිවාදී වෙන්න නවතිනවා. ආගම්වාදී වෙන්න එක දැන් නැවතුණාද? දැන් සතිය Facebook තිබුණේ නැහැ. දැන් නැවතුණා. දැන් ඔක්කොම මහරහතු වුණා. නෑ පොඩි කාලයකට ඉතින් අර ඒවා මේවා ෂෙයා වෙන එක නේද මම කියන්නේ ඒකේ පොඩි උත්තරයක් හම්බුන්නේ නැහැ කියලා. හම්බුණා. නමුත් ප්‍රශ්නේ එතනද නැහැ. නේද? සියල්ලෝ හොයාගත්ත තව ක්‍රමයක්. නේද? සියල්ලෝ හොයාගත්ත VPN හරහා යන්න පුළුවන්. සියල්ලෝ හොයාගත්ත. ඉතින් මිනිස්සු Tamange හැඟීම් ටික එලිදරව් කරගන්න එකපාරක් වැහුවොත් තව පාරක් ඒක සාමාන්‍ය මේ ලෝක ස්වභාවය. අපි වටහා ගන්න ඕනේ දේ තමයි අපි කාගේ හරි ගාව තියෙන අයහපත් මනෝභාවයක මූලය හොයාගන්නේ නැතුව ඒකේ දලු වලට උත්තර හෙව්වට, අතු වලට උත්තර හෙව්වට, කොළ වලට උත්තර හෙව්වට, ගෙඩි වලට උත්තර හෙව්වට ප්‍රශ්න විසඳෙන්නේ එන්නේ ගෙඩිය කඩලා දාලා ඒකයි ගෙඩිය. එන්න දල්ල කඩන්න පුළුවන්. ඒත් දලුතින් දලු වෙනවා. ඒයි දලු වෙන හේතු තියෙනවා. මම යෝජනා කරන ගවර්න්මන්ට් එකට හේතු තියෙනවා සිංහලයෝ අතර. හේතු තියෙනවා මුස්ලිම්වරු අතර. හේතු තියෙනවා කතෝලිකයෝ අතර. හේතු තියෙනවා දෙමළ මිනිස්සු අතර. හේතු හොයන්න. හේතු නැති කරන්න. එතකොට Facebook වහන්න ඕනේ නෑ. වැහුවා කියලා කවුරුත් හොදුන්නේ නෑ. හොඳ එහෙම යහපත් වෙන්නේ. එහෙම යහපත් කරන්න පුළුවන් නම් කොච්චර ලේසිද? අපිට තියෙන ඔක්කොම මේ සමාජ සම්බන්ධ කරන කඩලා දාන්න. එතකොට සමාජය යහපත් වෙන්නේ නැහැ.
වෙන්නේ පොඩි දෙයයි. මොකද්ද? පොඩි කාලයකට නැති වෙනවා. ඒක හරියට ගහක් දළු ලානකොට අපි කියමුකෝ කහ පෙළයක් කියන්නේ. ඉඟුරු පෙළයක් කියමුකෝ. දළු ලානකොට අපි කඩනවා. කඩලා දානවා. ආයෙත් මාසයක් යනකොට ආයෙත් මෙන්න එකක්. ඒ මොකද හේතුව? අල්ල යට තියෙනවා. ඉඟුරු අල ටික පොළොවට තියෙනවා. කහ අල ටික පොළොවට තියෙනවා. අපි කරන්නේ වහාම ගිහිල්ලා කපලා දානවා ඒ අත්ත. උඩ තියෙන කොළ ටික, දළු ටික. මතක තියාගන්න. අර ඇතුලේ තියෙන පද්ධතිය විහිදි යද්දී මෙතනින් ආවේ නැතත් දැල්ල තව තැනකින් හරි එනවා. බුද්ධිමත්ය. ඵලයට උත්තර හොයන්න එපා. ඵලය කළමනාකරණය කරන්න ටික දවසකට ඒම අවශ්‍යයි. Facebook වලින් උනේ ඒ වගේ එකක්. ඒ උත්තරේ නෙමෙයි. උත්තරේ තියෙන්නේ සමස්ත සමාජයේම ඒ වගේ තත්ත්වයන් උදා වෙන ඇත්ත හේතු හොයා බලා ඒවට පිළිතුරු ලබා දිය යුතුයි. ඇත්ත හේතු. රටේ සියලු ජනයා තුළ ඇති විය යුතුයි විශේෂයෙන්ම මම සිහිපත් කරනවා සියලු ජනයා තුළ මේ සමාජ ප්‍රශ්නට අදාළම සියලු ජනයා තුළ විශ්වාසයක් ඇති විය යුතුයි නීතිය ආගමෙන් ආගමට වෙනස් වෙන්නේ නැහැ. බුද්ධ ආගමයට, මුස්ලිම් ආගමයට, ක්‍රිස්තියානි ආගමයට සියලු ආගම් වල අයට නීතිය එකයි කියන එක විශ්වාසය තියෙනවා. කට්ටස්. සරලව මේ වගේ එකක්. මෙහි තියෙන රක්ෂිත වනාන්තරයකට ගිහිල්ලා ගහක් කපන ගුණපාල මහත්තයාට බදුදි මහත්තයාට දෙන්නටම එක නිදියක් තියෙනවා. අන්න එතකොට ප්‍රශ්න. එතකොට මිනිස්සු දන්නවා අපි යන්න ඕනේ නඩුව අහන්න. නඩුව රජයෙන්. සමාජ ප්‍රශ්න විසඳන්න එහෙමයි. නැතුව සමාජ ප්‍රශ්න විසඳන්න බෑ. මම යෝජනා කරනවා. අපේ බෞද්ධ තරුණ ළමයින්ට මට අයිති කියන ඔබට කියලා දෙන්න විතරයි. මම ඔබට යෝජනා කරනවා මොන හේතුවක් නිසාවත් කවදාවත් ඔබලා නඩුව අහන්න යන්න. ඒ ඔබහර දෙන්න නීතිය රකින්න ආයතනයකට. අද ඔබ දැක්කනම් අර අඬාවැළපෙන අම්මලා අපලුන් නැතුවනේ. ඒ අර නුවර සිද්ධිවලට අත්අඩංගුවට ගත්තා කියපු අයගේ අම්මලා අඬාවැළපෙන හැටි. ඒ අම්මලා කොච්චර වේදනාව විඳිනවද? අද කවුරුවක්වත් ඒ අම්මලා වෙනුවෙන් ඉන්නවද? නේද? ඒ ළමයින්ට අද අඬන්නේ ඉන්නේ අම්මලා විතරයි නේ. ඒ ළමයි ඒ ළමයි වැරදි දෙයක් කරන්න ගියා. වැරදි විදියකට ප්‍රශ්න විසඳ ගන්න තැනට ඒ ළමයි මේ සමාජ ක්‍රමයේ ඇතුලේ රාජ්‍යයේ තිබිච්ච නීතිකරුක භවයේ අර්බුදය ඇතුලේ ඒ ළමයින්ගේ හිත තුළ රෝපණය කරපු ආකල්ප ඇතුලේ ඒ ළමයි වැරදි දෙයකට පෙළඹුණා. අද දුක් විඳින්නේ කවුද? අම්මයි තාත්තයි. වැළපෙනවානේ. නිදාස් කරලා අපදීවන ඔගොල්ලෝ යන්නේ නැහැ. ඔගොල්ලෝ බුද්ධිමත් විතරයි. ජාතිය රකින්න ඕනේ, රට රකින්න ඕනේ. ඒ අපි එක එක්කෙනාගේ කඩ කැඩුවට, එක එක්කෙනාගේ පල්ලි පන්සල් කැඩුවට ජාතිය රැකෙන්නේ. ජාතිය තවත් අන්තොට. අපි මෙලේච්චෝ ගීතිය අපිට බාර දෙනවා. අපිට අයිති නෑ යුක්තිය පස්සෙන්. අපිට අයිති නෑ නීතිය පස්සෙන් ලද්ද. අපි ඒකට අපේ ඡන්දෙන් යන දේශපාලකයින්ට දැඩි ලෙස බලපෑම් කරන්න ඕන නීතිය සාධාරණ කරන්න. නීතිය විතර මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඊටු ටික විසඳන්නේ ධර්ම අවබෝධය. කොයි ආගමේ හිටියත් අවබෝධයක් තියෙන මිනිස්සු කාටවත් අයුක්තියක් කරන්න දෙන්නේ නැහැ. කොයි ආගමේ හිටියත් දෙන්නේ. බෞද්ධයෝ වෙච්ච අපි ධර්මය අවබෝධ කරගත්තොත් කවදාවත් අනුන්ට හිංසා කරන, පීඩා කරන නරක මිනිස්සු වෙන්නේ නැහැ. අපි අපේ ප්‍රශ්න විසඳ ගන්නවා. සම්මා දිට්ඨික බව සමස්ත සමාජ ප්‍රශ්න කෙරෙහි අපේ පෞල් ජීවිතවල පුද්ගලික ජීවිතවල ප්‍රශ්න කෙරෙහි අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකෙක් තමයි සරියුත් මහ රහතන්. උන්වහන්සේගේ දවසක් හාමුදුරුවෝ එවෙලා අහනවා ස්වාමීනි සම්මා දිට්ඨි කියලා කියනවනේ. ඒ ගැන
පැහැදිලි කිරීමක් කරගන්න. උන්වහන්සේ විස්තර කරන සම්මා දිට්ඨිය කියලා සූත්‍රයක මජ්ක්‍ධිම නිකායේ හරි ලස්සනට මොකද්ද සම්මා දිට්ඨිය කියලා. ඒ සූත්‍රේ කවුරුත් තරම් කියව ගන්න ඕන එක. මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රය. සම්මා දිට්ඨිය අංග ගානකින් උන්වහන්සේ විස්තර කරලා දෙනවා. ඒ කියනවා අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති. කුසලම් පජානාති කුසල මූලම් පජානාති. එතරම්තාවකෝ ආවෝ සම්මා දිට්ඨිකෝ හොති ක්‍රමයක්. මොකද අකුසලයේ දන්නවනම් අකුසල මූලය දන්නවනම් කුසල දන්නවනම් කුසල මූලය දන්නවනම් ඒ කාරණා ටිකෙන් අපි සම්මා දිට්ඨිය. දැන් බෞද්ධ විදිහට අපි පළවෙනි දෙන්න ඕනේ තෙන්. අකුසලයේ දැනගන්න ඕනේ අකුසල මූලය දැනගන්න ඕනේ. කුසල දැනගන්න ඕනේ කුසල මූලය දැනගන්න. ඒ කියන්නේ මොකද? නරක ඵලය දැනගන්න ඕන ඒ ඵලය ඇති කරපු හේතුව දැනගන්න ඕනේ. ඒක නෙකිනේ අකුසල පජානාති කියන නරක ප්‍රතිඵලය. ඊළඟට ඒ අකුසල මූලය දැනගන්න කිව්වේ නරක ප්‍රතිඵලය ඇති කරපු මොකද? හේතුව. ඊළඟට කිව්වේ කුසලම් පජානාති හොඳ ප්‍රතිඵලය. ඊළඟට කිව්වා මේ කුසලම් පජානාති හොඳ ප්‍රතිඵලය ඊළඟට කුසල මූලම් පජානාති හොඳ ප්‍රතිඵලය ඇති කරපු හේතුවනේ චතුරාර්ය සත්‍ය තමයි. දුක්ඛ හේතුව. නිවන හේතුවනේ. ඒකනේ කිව්වේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග. ඒකමයි අර විදිහට කියන්නේ. අකුසලයේ දැනගන්න අකුසලයේ හේතුව දැනගන්න. කුසලයේ දැනගන්න කුසලයේ හේතුව දැනගන්න. ප්‍රශ්නේ දැනගන්න උත්තරේ මොකක්ද ප්‍රශ්නේ ඇති කරපු හේතුව දැනගන්න. උත්තරේ දැනගන්න උත්තරේ ලැබෙන මාර්ගය බලන්න. මේ සම්මාදිට්ඨික බවවත් අපිට තියෙනවා නේද? අපි කොච්චර අපේ පැත්තෙන් අවශ්‍ය ටික කරන්නේ? අද මුළු රටම මුළු සමාජෙම එළියට ප්‍රශ්න විසඳනවා. අනිත් එක පුදුම කර්ම කියන්නේ මාධ්‍ය ඇතුලේ ඔක්කොම ප්‍රශ්න විසඳීමේ වගකීම එළියයි බාර ගන්නවානේ. දෙපාන්දර එනවා කේන්දර බලන කට්ටිය එයා ඇවිල්ලා මුළු දවසේම වගකීම අරගන්නවා. අද අඩිය තියන්න ඕනේ මොන කකුලද ඉස්සරහට මොන කකුලද පස්සේ කොයි ගහ දිහා බලන්න බහින්න ඕනේ දොරේ කොයි හරියෙන්ද යෙදෙන්න ඕනේ ඒ පාන්දර අපේ ප්‍රශ්න විසඳින්න ඒගොල්ලෝ බාර ගන්න. අත වෙනකොට ඊළඟට එනවා ආගෙඩි විකුණනේ මුතු විකුණනේ අකණ්ඩ ටික එනවා. ඔක්කොම එළියේ ප්‍රශ්න. දහයමාර විතර වෙනකොට ඊළඟට උපාසකම්මලගේ ලොකුම ලෙඩේ සුදු වීමෙන් ලෙඩේ. ඒක විසඳන්න එනවා තක්කටි රංචුවක්. සුදු කණ්ඩායමක් එනෝනේ තක්කටි රංචුවක් මේකට. නාඩුවෝ කියන අය, නීලියෝ කියන අය, බොඩි බිල්ඩර්ලා ඔක්කොම එනවා කියනවා මේ පෙත්ත ගහන්න මෙච්චර සුදු වෙනවා. මේ කරලා බොන්න මෙච්චර කොණ්ඩේ දික් වෙනවා. මේක ගන්න මේ සති ගානෙන් සුදු වෙලා බබලෙනවා. මම හිතන්නේ සුදු වීම බඩේලා යකාරකමක් කියලා. ඒක පුදුම අමාරුවක් හැදිලා තියෙන සුදු වෙන්නේ. ඒගොල්ලෝ කවදාකවත් තමන්ගේ යහපත් කම ඇති කරගන්න තමන්ගේ හිත හදන්නේ නැහැ. එළිය සුදු කරන්න නෑ. මොකද ඒගොල්ලෝගේ විශ්වාසය තියෙන්නේ මේ සැමියාගේ අරපුතේ මං සුදු නැති නිසා. මම ඔබට සිහිපත් කරන කරුණා කරගන්න මොලේ ඇතුව සම්මා දිට්ඨියක විදියට වැඩ කරන්න එක්කෙනාගේ ලනුකන් නැතුව. සාමි පුරුෂේ බිරිඳක් එකිනෙකාට කැමැති වීම හෝ අකමැති වීම හැම පාටම නෙවෙයි තීරණය වෙන්නේ. එහෙම තීරණය කරන අය ඉන්නේ 100% ගන්නයි. සාදිශය බහුතරයක් බිරිඳකගෙන් හොයන්නේ ආදරය, දයාව, අනුකම්පාව, කාරුණිකකම, ප්‍රශ්නයක් කතා කරන්න සූදානම්කම, ඇහුම්කම් දෙන්න කැමැතිකම. සාතිශය බහුතරයක් බිරිඳවරු සැමියෙකුගෙන් හොයන්නේ මත්ද්‍රව්‍ය බොන්නේ නැති එක, නේ? මත් වතුර පාවිච්චි කරන්නේ නැති එක, කරුණාවන්තව කතා කරන එක, ආදරය කරන එක. නැතුව මේ තියෙන V-shape ද, 8-pack ද, 6-pack ද ඕවා හොයන්නේ උන් ඉන්නවද? එහෙම හොයන මන්ද බුද්ධි කෙවුන් ඇති 100% ගන්නක් නේ. 6-pack නැත්තම් බඳින්න බෑ. මම දන්න මොලේ කියලා අබෑටයක් හරි තරම් තියෙන ළමෙක් හොයන්නේ මේ මිනිස්සයා එක්ක මට ආදරෙ ඉන්නවා. මගේ ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්.
මගේ ප්‍රශ්නයකට අහුම්කම් දෙන්න. බීලවිල්ල මට පහර දෙන්න එකක් නැද්ද? කසාදයකට කලින් ඕවනේ ඔය. හැබැයි අපි උත්තර හොයන්නේ මොනවටද? ඒ ಗುಣ ටිකට නෙමෙයිනේ. ඒ ಗುಣ ටික හදාගන්න ක්‍රමේ නෙමෙයි අපි බලමින් ඉන්නේ. අපි එළිය ආකර්ෂණය කරන ක්‍රමේ හොයනවා. ඒක කොච්චර බලගත්තුද කියනවා නම් මම එක කාලෙක මෑතකට මේ ඊට මම හිතන්නේ අවුරුදු එකමාරකට දෙකකට විතර කලින් ගැන්න දවසක් කොට්ටාවේ ඉඳලා නුගේගොඩට එනකොට තියෙන බියුටි සැලූන් ගාන 80ක්. පාර දෙපැත්තේ තිබිච්ච බියුටි සැලූන් ගාන 80ක්. මං ගැන්න. අර වාසනාවකට ඒක හැමදාම නෑ මාත තුනයි දින එක සැලූන් එක. ඒක අකුලගෙන යනවා තව එකක් එන. එතන පොත්තු කඩයක් එනවා. එක කාලෙක තිබුණ එක ලෙඩක්. කොහේ හරි මාස තුනක් මොනවා හරි උලන් ඉගෙනගෙන එනවා ඒක කඩයක් දානවා. මම ඔබට කියන්නේ ලස්සනට ඉඳපා කියලාද නෑ. කාන්තාව ලස්සනට ඉන්න. කාන්තාව ලස්සනට ඉන්න ලස්සනට ඉන්න. ලස්සනට ඉන්නේ කොහොමදයි? ආමතුරුවරු වෙච්ච අපි ප්‍රියමනාපව ඉන්නනම් කොණ්ඩේ ගන්න ඕනේ. රැවුල ගන්න ඕනේ. සිවුර හරියට පෙරවන්න ඕනේ. නැත්නම් දායකයාට අපි දැක්කම අප්‍රසන්නයි. අපි දැක්කම ප්‍රියමනාප වෙන්නේ හාමුදුරු කෙනෙක් අපි කොණ්ඩේ තිබුණොත් ප්‍රිය නෑනේ. අපි කොණ්ඩෙත් එක්ක දැක්කොත් අප්‍රියයි වෙත්තට. අපි සිවුර හරියට පෙරවලා ඉන්න දැක්කොත් හාමුදුරු කෙනෙක් ප්‍රියයිනේ. ප්‍රියයි. ඉතින් අපි ප්‍රියමනාපව ඉන්න ඕනේ. ප්‍රියමනාපව ඉඳීමට බුද්ධාගම විරුද්ධද? නෑ. ඒත් මතක තියාගන්න. අපි අනිත් අය අපිට අකමැති වෙලා තියෙන්නේ අපේ බාහිර සාධක මතමයි කියලා හිතනවා නම් අපි මිත්‍යා දෘෂ්ටිකයිද නැද්ද? මිත්‍යා දෘෂ්ටිකයි. සම්මුති ලෝකෙ මිත්‍යා දෘෂ්ටිකයි. අපේ අභ්‍යන්තරික කාරණා මතයි අපිට කවුරු කාටාද කෙනෙකුට අපි එපා වෙන්නේ. අපි අප්‍රසන්න වෙන්නේ. අපිත් එක්ක ජීවත් වීම වදයක් වෙන්නේ. ඒ හින්දා ඇතුලේ තියෙන දුර්වලකම් හදන්න. මාන්නය අඩු කරගන්න. අකාරුණිකකම අඩු කරගන්න. අධික දත් පිටි කන ද්වේෂය අඩු කරගන්න. සල්ලි පස්සෙම දුවන නේද? මනුස්සකම් නැති කරගත්තු කෑදරකම අඩු කරගන්න. හැම දෙයක්ම සල්ලි විදියට පේන ගතිය නැති කරගන්න. ඇත්තටම තරහ වෙන්න ඉවර කිව්වට සමහර නෝනලට පේන්නේ මහත්ය පන්දාරේ ගොඩක් වගේ. ඒකටම කරුණේ. සල්ලි ගේනවා නම් තමයි මිනිහා හොඳ. සල්ලි ගේන්නේ නැති මිනිස්සු ලැබෙන්නේ. ඒ කියන්නේ සල්ලි. මෑනකොට කියනවා මහා ඇලෙක්සැන්ඩර් ලෝකෙ අල්ලගත්තා. මිනිහා කවුරුම මැරෙන්න කලින් ඇමතියොන්ට කතා කරලා කිව්වා මගේ දේහය අරන් යනකොට දේහය අත් දෙක එකතු කරලා මෙහෙම කැට ගන්න එපා. කන්නේ මරණේ අත් දෙක ඇඟිලි දෙක එකතු කරනවා. එහෙම තියන්නේ අත් දෙක මෙහෙම දිගෑරලා තියන්න. ඊළඟට කිව්වා මගේ දේහය ගෙනියද්දි මං හම්බ කරපුව ඔක්කොම පාර දිගේ දදා යන්න. ඇලෙක්සැන්ඩර් කිව්වා. ඒ මොකද? ඇලෙක්සැන්ඩර් ලෝකෙ මල්ලගෙන ඊට පස්සේ තේරුම් ගත්තා. මොකක්වත් අල්ලගන්න බෑ කියලා. ඇයි අත් දෙකක් මෙහෙම විවෘතව තියන්න කියලා. නැත්තම් ලෝකෙ මිනිස්සුන්ට පොඩි හරි සැකයක් ඇති වෙයි කියලා හිතෙන්න තියාට ඇලෙක්සැන්ඩර් හංගගෙන ගියා අත් දෙකක් තිබුණා කියලා. ඇලෙක්සැන්ඩර් කියලා ගියා මොකද? දාලා යනවා. ලෝකෙ මල්ලගත්තු ඇලෙක්සැන්ඩර්ුත් දාලා ගියා. අපේ ඔළුවේ තියෙන්න ඕන එක. එයාවත් මුකුත් ගෙනිච්චේ නැහැ. ඉතින් අපි අපේ මානව සම්බන්ධකම් වලදී මුදල් අපිට වැදගත්. ඒ මුදලට මුල් තැන දුන්නොත් මනුෂ්‍යත්වය, ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව, සෙනෙහස, එහුම්කම් දීම මේ ඔක්කොම නැති වෙලා යනවා. ගයක් ඇතුලේ නේද? බලන්න දරුවෝ කී දෙනෙක් ඉන්නවද? තාත්තේ ඔයාට මහන්සිද කියලා තන දරුවෝ. තමන්ගේ තාත්තගෙන් අවුරුද්දක දවසක් තාත්තේ ඔයාට මහන්සිද කියලා එක දවසක් අහපු දරුවෝ. දවසේම කන්න උයන. දවසේම රෙදි අපුල්ල මුළු ගෙදරම ආයගේ ඇඳුම් හොදන. අම්මා දිහා hina වෙලා බලලා නේද? ස්තුතියි කියලා.
අපි බෞද්ධ මිනිස්සු වෙනවා කියන්නේ ඒ වගේ ಗುಣ අපි ගාව හදා ගන්නවා කියන්නේ. හදා ගන්න ඕනේ. ඒවා අපි ගාව තාම නැත්තම් අපි ඒවා දියුණු කර ගන්න ඕනේ. ඒකයි නියම සම්‍යක් දෘෂ්ටික බෞද්ධයේ බුදුදහමට අනුව ජීවිතේ ප්‍රශ්න බලනවා, හේතුව බලනවා. මොකද අම්මලාගේ කලකිරීමට හේතු තියෙනවා. තාත්තලාගේ වේදනාවට හේතු තියෙනවා. ඔය ගොඩාක් තාත්තලා දේව දුකමින් හරි අයින් කරගන්න බැරි ඇත්ත හේතු තියෙනවා. අපිට පුළුවන් හරි ලේසියෙන් එයාගේ පරපුරම විව්වා. එහෙම කියලා බනින්න ලේසි. ඒක මතක තියාගන්න. පරම්පරාවේ තාත්තලා දීපු නැති කෙවල් වල පුතු බොනවා. ඇයි එහෙම වෙන්නේ? තාත්තා කටේ දියර නැහැ පුතු බොනවා. ඇයි එහෙම වෙන්නේ? තාත්තා හොඳටම දීපු කෙවල් වලත් පුතු ඉන්නවා කටේ තියන්නේ නැති. ඇයි එහෙම වුනේ? එහෙනම් ඔක්කොම ඥාණයෙන් වෙන එකක් නෙමෙයි. ඔක්කොම ඥාණයෙන් වෙන්නේ නැහැ. තව කාරණා තියෙනවා. ඒ හින්දා අපි බලමු කෙනෙක් දිගින් දිගටම ගේ ඇතුලෙන් විකර්ෂණය වෙනවා නේද? ගේ ඇතුල අතාරින්න ඉන්නවා නම්, ගේ ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා නම්, අපෙන් ඈත් වෙමින් ඉන්නවා නම් හේතු මොනවද? මට මොනවද තව සකසන්න තියෙන්නේ? එතකොට ඔය ලෞකික ජීවිතයේ තියෙන දුක්ඛ දෝමනස්යන් ටිකක් හරි අඩු කරගන්න පුළුවන්. මොකද ලෞකික ජීවිතයේ දුක්ඛ දෝමනස්යන් අඩු වෙන්න ඒ දුක්ඛ දෝමනස්යන් නිර්මාණය කරපු හේතු නැති කරගන්න ඕන. සංසාරික ජීවිතයේ දුක්ඛ දෝමනස්යන් නැති වෙන්න නම් සංසාරික ජීවිතයේ දුක්ඛ දෝමනස්යන් උපදවපු තණ්හාව නැමැති හේතුව නැති කරගන්න. නියම සම්මාදිට්ඨික බෞද්ධයෙක් වෙනවා කියන එකේ අදහස මොකක්ද? පරිපූර්ණ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමමයි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ නැතුව අපි පරිපූර්ණ සම්මාදිට්ඨිකයෝ වෙන්නේ නැහැ. ඒ අවබෝධ කරගත් දවසට අපි සෝතාපන්නයි. අපි එදාට සෝතාපන්නයි. අපි අඩුම මේ සම්පූර්ණ සසරෙන් නිදහස් වෙන්නේ නැතත් පූර්ණ සම්මාදිට්ඨික බව ඇති වුණා කියන එකේ අදහස තමයි මතක තියාගන්න අපි සංසාර ගමන ටිකක් හරි කෙටි කරගත්තා කියන එක. අඩුම බව ගන්නව අඩු කරගත්තා කියන. තථාගතයන් වහන්සේ එවැනි සම්මාදිට්ඨියකට අපිට පැමිණෙන්න උනන්දු කරනවා සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ. දවසක් උන්වහන්සේ අපැහැට තරම් චූටි වැලිකට 7ක් අතේ තියාගෙන වික්ෂුන්ගෙන් අහනවා, පින්වත් මහණෙනි, මේ මහ පොළවේ තිබෙන වැලිපස්ද වැඩි මේ අතේ තියෙන ප්‍රමාණය? වික්ෂුන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි, අතේ තියෙන්නේ අපැහැට තරම් පොඩි වැලිකට 7ක්. මේ මහ පොළවේ මොන තරම්නම් වැලිපස් තියනවද? ඒ වෙලාවේ උන්වහන්සේ සඳහන් කරනවා, පින්වත් මහණෙනි, කෙනෙක් පූර්ණ සම්මාදිට්ඨියටපත් වුණොත්, සෝතාපන්න වුණොත්, ඒ ඇත්තාට දුක් විඳින්න ඉතුරු වෙන්නේ මෙන්න මෙච්චරයි. උන්වහන්සේ පෙන්නවා අපැහැට තරම් පොඩි වැලිකට 7ක්. එච්චරයි දුක් විඳින්න ඉතුරු වෙන්නේ. හැබැයි කවුරු හරි සෝතාපන්නවත් නොවි මරුණොත් තථාගතයන් වහන්සේ වදාලා ඒ ඇත්තට විඳින්න වෙන දුක් ප්‍රමාණය මහා පෘථුවිය තරම්. ඒ තියෙන වැලි ගල්පස් තරම්. ඒකින්ද අපි සම්මාදිට්ඨික වෙන්න ඕනේ. මූලිකව ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන අංග ටික වඩාගෙන යද්දී, මාර්ගය වඩාගෙන යද්දී අපිට උතුම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට, උතුම් සෝතාපන්න ඵලයට අනිවාර්යයෙන්මපත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ අදිස්ථානය අපේ පුතාලා දූලා, අපේ අම්මලා තාත්තලා කවුරුත් ඉදිරියා ගන්නවා. මාත් ඉදිරියා යනවා. ඒ අදිස්ථානය නැති කරගන්නේ කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම. ඉතින් මේ ඔය අදිස්ථානේ තියන් ගියාට සෝතාපන්න වෙයිද? නෝනක් නැහැ. වෙන්නම තමයි බලන්නේ. නෝනක් කමක් නැහැ. මම ඔබට යෝජනා කරනවා මතක් කරගන්න. ඔබේ ගෙදර වත්තේ තියෙන ගහ. ඔබේ වත්තේ තියෙන ගහ. ඒ අවුරුදු 20ක් 25ක් එක දිගටම හැරිලා තියෙනවා කියලා හිතන්න.
ඔබේ වහල උඩට පොල් ගහ වහල උඩට අවුරුදු 20ක් 25ක් ඒ පොල් ගහ ඇරිලා තියෙන්නේ වහල පැත්තට. නැමිලා තියෙන්නේ වහල පැත්තට. බර වෙලා තියෙන්නේ වහල පැත්තට. දවසක් ඔබ ගෙදර ඉඳලා මිනුවම් ගොඩට ගියපු වෙලාවක හදිසියෙම ගෙදරින් කෝල් එකක් එනවා. දුරකථන ඇමතුම දීපු කෙනා කියනවා හරි වැඩේනේ අර පොල් ගහ වැටුණානේ කියලා. එක සැරේටම ඔබ මොනවා අයිද? ආසන්නම ඔබේ ප්‍රශ්නේ තමයි වහල ඉවරද? ඒකයි. ඔබ දන්නවා ඒක දිගු කලක් නැමිලා තිබුණේ කොයි පැත්තටද? වහල පැත්තට. හැරිලා තිබුණේ කොයි පැත්තටද? වහල පැත්තට. බර වෙලා තිබුණේ කොයි පැත්තටද? වහල පැත්තට. ඒක නම් වැටිලැත්තේ බය වෙන්න එපා. සෝදාපන්න වෙනවාමයි කියන අරමුණ ඇතුව ජීවිතේ වැඩ ටික කරන්න. මාර්ගේ යන්න. ඵලය නොලැබුණා සුගතියකට මිසක දුගතියකට නම් වැටෙන්නේ නෑ. මොකද වැටෙන්නේ බර වෙලා ඉඳපු පැත්තට. වැටෙන්නේ හැරිලා ඉඳපු පැත්තට. වැටෙන්නේ නැමිලා ඉඳපු පැත්තට. ඒ නිසා ඒ උතුම් සම්මාදිටික දර්ශනය ඇතුව ඔබගේ ජීවිතේ ගත කරන්නටි කියලා මම ඔබට යෝජනා කරනවා. තයකුත් විනාඩි 10ක් 50ක් මිනිත්තුවක් ප්‍රමාණ. ඊටම ශ්‍රද්ධාවෙන් ඊටම ඕනකමි 7යි 10යි ඉඳලා 8යි 20 වෙනකම් මේ දේශනාව ඉමහත් ශ්‍රද්ධාවෙන් උන්කම් දුන්නා. ඔබ ඊටම වාසනාවන්ත භාග්‍යවන්ත පිරිසක් තථාගත බුදුහාමුදුරුවෝ අපට ඇති කරගත්තේ කියලා නිතර අවධාරණය කරපු උතුම් සම්මා දිට්ඨිය මේ ලෝක ප්‍රශ්න විසඳ ගන්න සංසාරික ප්‍රශ්න විසඳ ගන්න ඇති කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරනවා. ඇත්තටම මේ මාතෘකාව දුන්නේ මේ තරුණ ළමයිමයි. ඒගොල්ලෝගෙන් ඉල්ලීමක් තිබුණා සම්මා දිට්ඨිකයෙක් වීම ගැන කරුණු කියන්න. කොච්චර දෙයක්ද නේ? තරුණ ළමයින්ගේ මේ ප්‍රශ්න ආපු ඒක හොඳ දෙයක්. අද මම විශ්වාස කරනවා මේ ගමේ තරපැත්තන්ට වැඩිහිටියන්ට අපේ මෑණියන් වහන්සේලාට සිල්මෑණියන් වහන්සේලාට අපේ ස්වාමීන් වහන්සේලාට සම්මා දිට්ඨික බව ප්‍රායෝගික තලයට ගේ නැති ගැන යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. මම ඔබට යෝජනා කරනවා කවුරු හරි කෙනෙක් නිවන දකින්න හිතනවා නම් චතුරාර්ය සත්‍ය නොවන ක්‍රමයකින් ඒ ඇත්ත විතරයි මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. චතුරාර්ය සත්‍යයෙන් නිවන දකින්න උත්සාහ කරනවා නම් නිවන අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් ඒ හැමෝම සම්මා දිට්ඨිකයෝ. හැබැයි මතක තියාගන්න බෞද්ධයෝ විදියට අපි අපේ ධර්ම මාර්ගයේ යනවා මිසක හදිහුනියම් පස්සේ සියල්ලම කේන්දර බලිතොවිල් වලටයි දීලා යන එක නම් නිවැරදි ගමනක් කියලා කියන්න පුළුවන් කමක් නෑ. මොකද හැමදාම මේ වයින් වෙලා තියෙන්නේ ප්‍රශ්නේ යට ගහින්න විතරයි. ප්‍රශ්නේ කලබනාකරණය විල්ල විතරයි. ඉස්සෙල්ලක් නෑ. බෞද්ධ අපි ඒව ගැන ඉන්න ඕනේ මධ්‍යස්ථ අදහසක. අන්තවලට යාල ගිහිල්ලා අල්ලගන්නත් එපා, අන්තවලට ගිහිල්ලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ වයින් දුකින් නිදහස් වෙන්න බෑ කියන මතවාදයේ විතරක් ඉන්න. එතකොට ලේසි. ඒ වයින් වෙන්නේ හරියට මොන වගේද? කේන්දරේ බලලා නවග්‍රහ පූජාවක් තියුවම වෙන්නේ එකම දෙයයි පෙරඩෝල් පෙත්තක් ගත්තම වෙනදී. පෙරඩෝල් පෙත්තක් ගත්තම මොකද වෙන්නේ? පේන් කිලනේ. වේදනාව ටිකක් අඩු වෙනවා. පූජාවක් තියුවම වේදනාව ටිකක් අඩු වෙනවා. ඒ වේදනාව උපදවපු හේතුව තියෙනම් ආයෙත් වේදනාව එනවා. මං කියන්නේ පේන් කිලර්ස් ඕනේ නෑ කියලා. ඒ පේන් කිලර්ස් විතරක් පස්සේ ගියොත් කවදාකවත් ලෙඩේ නම් හොද වෙන එකක් නැති බව මෙහිදී සිහිපත් කරන්නට අවශ්‍යයි. දාන ශ්‍රද්ධාවෙන් කරපු පින්කමෙන් ප්‍රසිද්ධ සියලුම පින් අනුමෝදනා කරමු. ආදරණීය පියාණන්ට පුතු 5 දෙනෙක් මේ රටට දැයට හදපු ආදරණීය පියාණන් විනී මధుරසිංහ ආදරණීය තාත්තට ඒ දරුවෝ හදද්දී උපකාර වෙච්ච ආච්චි අම්මා සීයා කේ මනෝසිංහෝ සීයා ජේම් ලීලාවති ආච්චි අම්මා ඇතුළු ඒ මధుරසිංහ පරම්පරාවේ මිය පරලෝ ගියපු
ඒ සියලුම ඥාති මිත්‍රාදීන්ට ඒ වගේම මේ මව්ගේ අනුලාවති මාතාවගේ පරපුරේ මිය ගියපු සියලුම නෑයන්ට මේ පින් අත් වේවා. ඒ ආදරණීය පියාණන් ඇතුළු අපේ හර්ෂ මහත්මයා ඇතුළු දරුවන්ගේ පියාණන් ඇතුළු මේ පින්කමට උදව් කරපු මේ ගමේ තරුණ පිරිසගේ නමින් මිය ගියපු දායක සභාවේ නමින් මිය ගියපු මේ පන්සලේ වැඩ ඉඳලා අපවත් වෙච්ච සියලු ස්වාමීන් වහන්සේලා දී පින්වතුන් මේ පින් අනුමෝදන් වෙත්වා. රටේ ඒකීය භාවය නොබෙදුණු ශ්‍රී ලංකාව ආරක්ෂා කරගන්නට ඒකීය රට රකින්නට දිවිදුන්න 20000කට අධික 30000කට ආසන්න රණවිරෝධ මේ පින් අත් කරගනිත්වා. අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදුනා. හොඳයි දැන් පිරිකර පූජාව කරන්නේ. කවුරු සාදුකාරට පවත්වමු. දැන් රැස් කරගත්ත පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ අනන්ත ආශිර්වාදය මේ අනුලාවති අම්මා අපේ හර්ෂ පුතා ඇතුළු සියලු දෙනාගේ මෑණියන්ට ඒ වගේම සුජීවත්ව සිටින ආච්චි අම්මලා සියල වෙත්නම් ඒ ඇත්තන්ට අද පින්කම කරගන්න උපකාර වෙච්ච දායක සභාවේ සභාපතිතුමා, ලේකම්තුමා, ග්‍රාම නිලධාරිතුමා, අපේ තරුණ පුතාලා හැම දිනාටම ගමේ බණහඬ ආපු දහස් සංඛ්‍යාත ලොකු කුඩා හැම දිනාටම සියලු යහපත වේවා. වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයට අපේ පූජනීය සිල්මෑණීන් වහන්සේලාට නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා. බුද්ධ පුතුන් ඔස්සේ ලංකාවේ ඉඳගෙන විදේශ රටවල් වල ඉඳගෙන මේ දේශනාව ඇහුම්කම් දීපු ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබේ සිතුම් පැතුම් ඉටු වේවා, කරදර බාධක දුරු වේවා. ඔබට සැනසෙල්ල සතුට සාමය උදා කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයේද නොඩුව ලැබේවා. උතුම් සම්මන් දෘෂ්ටික දෙවිවරු රටත් ඔබත් ශාසනයත් දේශයත් සමස්ත ජනතාවත් රකිත්වා. දෙවියෝද නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මේ භවයේ තුලදීම අපිට උතුම් සෝතාපට්ටි අංගයන් වැඩේවා. සත්පුරුෂ සසුර ලැබේවා. සද්ධර්ම ශ්‍රවණයටම අවකාශයක් සැලසේවා. සිහිනුවන යෝනිසෝ මනසිකාරය දියුණු වේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන්නට ලැබේවා. තාම ඉක්මනින් මේ උතුම් භවයේ තුලදීම උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට මාර්ගාංග වඩමින් මේ භවයේ තුලදීම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට එසේ නොහැකි වුවහොත් සසරේ උපදින ඊ타ම ඉක්මන් භවයකදී මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්නට අද කරගත්තු පින්කමද අපි හැම දිනාටම මధుර සිංහ පියාණන් ඇතුළු සියලු නෑයන්ටත් දෙවියන්ටත් අපට එකම සද්ධර්ම මණ්ඩපයකදීම හේතු ආසනා වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. දැන් කවුරුත් වන්දනා කරන්ට. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුන් සරණින් ධම්ම අවබෝධ වේවා, නිවනම අවබෝධ වේවා.